2021 උදෑසන මුරලි. ඕම් ශාන්ති බාප්දාදා මදුබන්. සාරය සුමිහිරි දරුවනේ, තමන්ට වඩා ජ්‍යෙෂ්ඨ අයට ගරු කිරීම දිව්‍යමය ගුණ ධර්මයක්. දක්ෂ සහ ඉතා හොඳින් පැහැදිලි කරන අයව අනුගමනය කරන්න. අද බාබාගේ ප්‍රශ්නය, සුවර්ණම යුගයේ භක්ති මාර්ගයේ පැවති කිසිම සිරිතක් හෝ විරිතක් නැත්තේ ඇයි? බාබාගේ පිළිතුර, මන්ද පරම පියා ඥාන සාගරය ඔබට ඥානය දී විමුක්තිය වෙත යවන බැවිනි. ඔබ තමන් කළ භක්තියේ ඵල ලබනවා. ඔබ ඥානය ලබන විට භක්තියෙන් දික්කසාද වෙනවා. ඥානය නැමැති ප්‍රතිලාභය සඳහා කාලය තිබෙන තාක්කල් භක්තිය, තපස්යා, දාන මාන හෝ පුණ්‍ය ක්‍රියා යනාදියෙන් නැති අවශ්‍යතාවය කුමක්ද? එහි ඒ කිසිම ක්‍රමයක් ඉතිරි වන්නේ නැහැ. ඕම් ශාන්ති. පාරිශුද්ධත්වයට පත් කරන්න. සිවා කතා කරයි. පියා මෙහි හිඳ දරුවන් වන ඔබට ඥානය දෙනවා. මා මෙහි පැමිණි විට අපිරිසිදු අයව පාරිශුද්ධත්වයට පත් කිරීමට ඥානය දෙන බව දරුවන් වන ඔබට පැහැදිලි කළා. වෙනත් කිසිම කෙනෙකුට මේ ඥානය ඔබට ඉගැන්වීමට බැහැ. ඔවුන් උගන්වන්නේ භක්තිය පමණයි. තමන් බ්‍රහ්ම කුමරුන් සහ කුමරියන් යැයි අවධාරණය කරගන්නා දරුවන් වන ඔබ පමණයි මෙම ඥානය ඉගෙන ගන්නේ. දිල්වාලා දේවාලය ඔබ ඉදිරිපිට තිබෙනවා. එහිදීත් ඔබ රාජ යෝගා නැමැති තපස්යාහි හිඳ සිටිනවා. එහි ජගදම්බා ලෝකමාතාව සහ ප්‍රජාපිතා මනුෂ්‍යයන්ගේ පියාත් සිටිනවා. කුමරියන් සහ හද කුමරියන්ද සිටිනවා. පියා ඔබට රාජයෝගා උගන්වනවා. රාජ්‍යයේ පින්තූරය ඉහළ තිබෙනවා. සිවිලිමේ දමා ඇති දිව්‍ය ලෝකය. පියා ඔබට භක්තිය උගන්වන්නේ නැහැ. ඔබ භක්ති කරන්නේ තමාට උගන්වා ආපසු ගිය කෙනාට පමණයි. කෙසේ වෙතත් ඔබට රාජයෝගා උගන්වා රාජ්‍යය ස්ථාපිත කර ඉන්පසු ආපසු ගියේ කවුද කියා මිනිසු දන්නේ නැහැ. දරුවන් වන ඔබ දැන් දන්නවා භක්තිය ඥානයත් වෙනස් කරන බව. ඥානය කියා දිය හැක්කේ ඒ එකම එක්කෙනාට පමණයි. වෙනත් කිසිම කෙනෙක්ට එය කළ නොහැකි. එකම එක ඥාන සාගරයක් පමණයි තිබෙන්නේ. අපිරිසිදු අයව ඥානයෙන් පාරිශුද්ධත්වයට පත් කරන්නේ ඔහු පැමිණීමෙන් පසු පමණයි. වෙනත් කිසිම ආධ්‍යාත්මික හමුවක කිසිම කෙනෙක්ට ඥානය ඉගැන්විය නොහැකි. ඔවුන් තම තමන්ට ශ්‍රී ශ්‍රී 108 ජගත් ගුරු හෝ දෙවියන් කියා කීවත් ඔවුන්ගෙන් එක් කෙනෙකුටවත් ඔහු සියල්ලන්ගේම උත්තරීතර පියා, උත්තරීතර ජීවය, ඥාන සාගරය කියා කියන්න බැහැ. කිසිම කෙනෙක් ඔවුන්ට උත්තරීතර පියා යැයි කියන්නෙත් නැහැ. උත්තරීතර පියා, උත්තරීතර ජීවය පාරිශුද්ධත්වයට පත් කරන්නා බව ඔබ දන්නවා. මෙම කරුණු ඉතා හොඳින් ඔබේ බුද්ධියේ තබා ගන්න. මිනිසු කියනවා බ්‍රහ්ම කුමාරින් වන ඔබ භක්තියෙන් දික්කසාද වෙනවා. කෙසේ වෙතත් ඔබ ඥානය ලබා ගනීවි. භක්තියෙන් දික්කසාද විය යුතුයි. ඉන් කියවෙන්නේ රාවන් රාජ්‍යයට යනවා. බාබා තමන්ට රාජයෝග උගන්වනවා යන අවබෝධය ඔබ ලබා තිබෙනවා. රාජයෝගා යනු ඥානයයි. ඊට භක්තිය කියා කියන්න බැහැ. පරමාත්ම දෙවියන් ඥාන සාගරයයි. ඔහු භක්තිය උගන්වන්නෙත් නැහැ.
භක්තියේ ඵලය ඥානය වන අතර ඥානය තුලින් විමුක්තිය ලැබෙනවා. යකඩ යුගයේ අවසානයේදී සියලුම දෙනා ඉන්නේ නොසතුටින්. මේ නිසා තමයි පැරණි ලෝකය දුක් ලෝකය ලෙස හැඳින්වෙන්නේ. දැන් ඔබ මේ දේවල් අවබෝධ කරගන්නවා. ඔබේ භක්තියේ ඵලය ලබා දීමට පරම පියා පැමිණ සිටිනවා. එනම් ඔබට විමුක්තිය සැලසීමටයි. ඔහු ඔබට රාජයෝග උගන්වනවා. මේ පැරණි ලෝකයේ වන අතර එය විනාශ කර දැමිය යුතුයි. අපිට නව ලෝකයේ රාජ්‍යයක් අවශ්‍යයි. මෙය රාජයෝග ඥානයයි. ඥානයේ ඉගැන්විය හැක්කේ එකම උත්තරීතර පියා උත්තරීතර ජීවය ශිවාට පමණයි. ඥාන සාගරය ලෙස හඳුන්වන්නේ ක්‍රිෂ්ණා නොව ඔහුයි. ක්‍රිෂ්ණාගේ වර්ණනාවක් වෙනස්. ඔහුගේ පෙර උපතේදී අනිවාර්යයෙන්ම එවන් ක්‍රියාවන් කර තිබෙනවා. මේ නිසා තමයි ඔහු රජ කුමරෙක් බවට පත් වුනේ. තමන් රාජයෝග ඥානය ලබන බවත් ඉන්පසු නවලෝකයේදී දිව්‍ය ලෝක රාජකුමාරවරු සහ රාජකුමාරිකාවන් වන බව ඔබ දැන් දන්නවා. දිව්‍ය ලෝකයේ විමුක්තියයි. එහෙත් අපාය විනාශයයි. අපි අප වෙනුවෙන් රාජ්‍යයක් ස්ථාපන කරනවා. මේ ඥානය නොදන්නා අය හා පාරිශුද්ධත්වයට පත් නොවන අය රාජ්‍යයට යන්නේ නැහැ. මන්ද සුවර්ණම යුගයේ සිටින්නේ මිනිසුන් ඉතාමත්ම සුළු පිරිසක්. යකඩ යුගයේ අවසානයේ සිටි මිනිසුන් සියල්ලන්ම අනිවාර්යයෙන්ම මුක්ති දේශයේ සිටිනවා. ඔවුන් අතුරුදහන් වෙන්නේ නැහැ. නමුත් සියල්ලන්ම ආපසු නිවහන කරා යනවා. උපත් 84 චක්‍රය අවසානය කරා පැමිණෙන බැවින් දරුවන් වන ඔබ දැන් තම නිවහන සිහි කරනවා. ක්‍රීඩාව අවසන් වීගෙන එනවා. බොහෝ කාලයක් ඔබ චක්‍රය වටා යමින් සිටිනවා. මේ දන්නේ බ්‍රාහ්මීන් දරුවන් වන ඔබ පමණයි. නොනවත්වාම බ්‍රාහ්මීන් දරුවන් නිර්මාණය වෙනවා. 16108ක මල් දාමයක් තිබෙනවා. සුවර්ණම යුගයේ එතරම් මිනිසුන් නැහැ. සුවර්ණම යුගයේ ආකෘතියක් පෙන්눔 කරනවා. සුවර්ණමය ද්වාරකා ගුජරාදී නගරය පෙන්වන ආකාරයට කුඩා ආකෘතියක් ටිකක් විශාල කර නිර්මාණය කළා. ද්වාරකා ගුජරාදී නගරය පෙන්වන ආකාරයට ද්වාරකාවල ක්‍රිෂ්ණාගේ රාජ්‍යය තිබූ බව කියා තිබෙනවා. ඔබ කියන්නේ එය ද්වාරකාවල තිබෙන බවද නැත්නම් දිල්ලිවල තිබෙන බවද? ජමුනා නදියේ ගන්තර තිබෙන්නේ දිල්ලිවලයි. එහි සාගරය තිබෙනවා. අගනුවර තිබෙන්නේ යමුනා නදී තිරයේ බව දරුවන් වන ඔබ තේරුම් ගන්නවා. ද්වාරකා අගනුවර නොවේ. දිල්ලිය ඉතාමත් ප්‍රසිද්ධයි. වර්ණනා කරන ජමුනා නදියත් එහි තිබිය යුතුයි. දිල්ලිය පරිස්ථාන් සුරංගනා දේශය ලෙස හැඳින්වෙනවා. රාජ්‍යයේ ප්‍රධාන සිහසුන තිබෙන්නේ දිල්ලියේයි. භක්ති මාර්ගය අවසන් වී ඥාන මාර්ගයේ පවතින බව දරුවන් වන ඔබ දැන් අවබෝධ කරගන්නවා. දිව්‍යමය රාජ්‍යය ස්ථාපිත වෙනවා. පියා කියනවා තමන් දිනුට පත්වනවත් සමගම ඔබ හැමදේම කී දෙනෙක් සමත්ද කියා සහ කුමන ආකාරයටදයි කියා දන්නවා. පාසලක කී දෙනෙක් ලකුණු කීයක් ලබාගෙන සමත් වී සිටීද කියා සහ කී දෙනෙක් දැන් ඊළඟ පන්තිට යනවාද කියා දැනගන්නවා. මෙහෙත් සමත් වූයේ කවුද? අනෙක් පන්තියට යවන්නේ කාවද කියා බොහෝ විට අවසානයේ හැමදේම දැනගන්නවා. පන්තිය විශාලයි.
එය අසීමිත පන්තියක් වන අතර මධ්‍යස්ථාන සංඛ්‍යාවද දිනෙන් දින වර්ධනය වෙනවා. සමහරු පැමිණ ඉතා හොඳින් දින 7 පාඨමාලාව ලබා ගන්නවා. එක් දිනක් හෝ දින දෙකක පාඨමාලාවෙන් පසු සුළු දෙයක් නොවෙයි. යකඩ යුගයේ විනාශය ඉහළට පැමිණ ඇති බව ඔබට දැකිය හැකියි. ඔබ දැන් සදෝ ප්‍රදාන් විය යුතුයි. පියා ඔබට කියා සිටියා ඔබේ බුද්ධි යෝගා තමා සමග සම්බන්ධ කරගන්නා ලෙස. එවිට ඔබ සදෝ ප්‍රදාන් වී පාරිශුද්ධ ලෝකයේ වෙත යනවා. පෙර චක්‍රයේදී තමන් නාටකයේ තම චරිත රඟ දැක්වූ ආකාරයටම අනිවාර්යෙන්ම ඔබට ඔබේ චරිත කොටස රඟපාන්න තිබෙනවා. ಭಾರತයේ මිනිසුන් රාජ්‍ය පාලනය කරනවා. ඉන්පසු දිගින් දිගටම ජනගහනය වර්ධනය වෙනවා. ගසකුත් වැඩෙනවා. ಭಾರತයේ මිනිසුන් අයත් වන්නේ දේවතා ධර්මයටයි. කෙසේ වෙතත් ඔවුන් තවදුරටත් පාරිශුද්ධ නොමැති නිසා ක්‍රිස්තියානීන් ජේසු ක්‍රිස්තු වන්දනා කරන්නාක්සේ ඔවුන් ඒ පාරිශුද්ධ දේවතාවන් වන්දනා කරනවා. සුවර්ණම යුගයේදී ආදි සනාතන දේවි දේවතා ධර්මය පැවතියා. සුවර්ණම යුගය ස්ථාපිත කරන්නේ පරම පියායි. සුවර්ණම යුගයේ සත්‍ය ලෙසම දේවතා රාජ්‍ය පැවතියා. ඔවුන් අනිවාර්යෙන්ම ඔවුන්ගේ පෙර උපතේදී උත්සාහ දරා තිබෙනවා. එය පැරණි ලෝකයේ වෙනස් වී අලුත් බවට පත්වන සංගම යුගය විය යුතුයි. යකඩ යුගය පරිවර්තනය වී සුවර්ණම යුගය පැමිණෙන නිසා අනිවාර්යයෙන්ම යකඩ යුගයේ අපිරිසිදු අය සිටිය යුතුයි. බාබා පැහැදිලි කළා ඔබට ලක්ෂ්මී සහ නාරායන හෝ මුද්‍රිත ලිපි ලේඛන තිබෙන විට ඒවා තුල මෙසේ ලිවිය යුතුයි. ඔවුන් ඔවුන්ගේ පෙර උපතේදී පහසු රාජයෝගා ඥානයෙන් සමග උත්සාහ දැරුවා. එහි රජවරයෙක් හෝ රැජිනක් පමණක් සිටිය නොහැකි. යටත් වැසියනුත් නිර්මාණය වුණා. මිනිස්සු ඝන අන්ධකාරයක සිටින අතර කිසිම දෙයක් දන්නේ නැහැ. නමුත් දිගින් දිගටම වන්දනා කරමින් සිටිනවා. ඒ මිනිස්සු ලක්ෂ්මී සහ නාරායන වන්දනා කරන විට නිකම් ඔවුන් දෙස බලා සිටිනවා. බලා සිටිනවා පමණක් බව ඔබ දැන් අවබෝධ කරගන්නවා. ඔවුන්ට කිසිම දැනුමක් නැහැ. මිනිස්සු විශ්වාස කරන්නේ භක්ති නොකර ඔවුන්ට දෙවියන් හමුවිය නොහැකි බවයි. පරමාත්ම දෙවියන් පැමිණ ඇති බව ඔබ අනෙක් අයට කියන විට ඔවුන් ඔබට hina වෙනවා. ඔවුන් කියනවා යකඩ යුගයේ අවසානයේදී දෙවියන් පැමිණෙනවා. දැන් ඔහු එන්නේ කොහොමද? යකඩ යුගයේ අවසානයේදී දෙවියන් පැමිණෙනවා කියා ඔවුන් කියන්නේ කුමක් නිසාද කියාවත් ඔවුන්ට වැටහෙන්නේ නැහැ. ඔවුන් ක්‍රිෂ්ණාව තඹ යුගයේ පෙන්වා තිබෙනවා. මිනිසුන් තමන්ගේ මනසට එන දේ කිසිම වැටහීමකින් තොරව දිගින් දිගටම කියාගෙන යනවා. මේ නිසා තමයි පියා කියන්නේ ඔබ මුළුමනින්ම අඥාන වෙලා. ඔබ පියා සෑම තැනම සිටින බව කිව්වා. භක්තිය බාහිරව ඉතාමත් අලංකාරයි. ඊට විශාල දීප්තියක් තිබෙනවා. ඔබට එවන් කිසිම දෙයක් නැහැ. ඔබ වෙනත් ආධ්‍යාත්මික හමුවීම් වලට ගිය විට අනිවාර්යයෙන්ම එහි ශබ්ද තිබෙන අතර ඔවුන් ගීතිකා ගායනා කරනවා. මෙහි පටිගත කළ ගීතයක්වත් විකාශනය කරනවා. බාබා කැමති නැහැ ඔබ තව දුරටත්
දියුණු වෙනවත් සමගම ඇතැම් විට මෙයත් අවසානය කරා පැමිණිය හැකියි. පියා කියනවා මා ඒ සියලුම ගීතයන්ගේ සාරය ඔබට පැහැදිලි කර දෙනවා. මෙය ඉගෙනීමක් වන නිසා ඔබ ඒවාහේ අර්ථය දන්නවා. තමන් රාජයෝග ඉගෙන ගන්නා බව දරුවන් වන ඔබ දන්නවා. ඔබ අඩුවෙන් ඉගෙන ගත්තොත් යටත් වැසියන්ගෙන් කෙනෙක් බවට පත්වෙයි. එම නිසා ඔබ ඉතාමත් දක්ෂ අයව අනුගමනය කළ යුතුයි. මන්ද ඔවුන් ඉගෙනීම සඳහා වැඩි අවධානයක් යොදවන බැවින් ඉන් යහපතක් සිදු වෙනවා. ඉතා හොඳින් පැහැදිලි කරන අයගෙන් ඉගෙන ගන්න. ඥානය හොඳින් පැහැදිලි කරන අයව මධ්‍යස්ථානයේ සිටින හැම දෙනාම මතක් කරනවා. මධ්‍යස්ථානයක දැනටමත් කවුරු හරි බ්‍රහ්ම කුමාරයෙක් සිටියත් ඔවුන් එක් අයව මධ්‍යස්ථානට පැමිණ ලෙස ඉල්ලා සිටිනවා. මන්ද ඔවුන් හිතනවා ඇය ඉතාමත් දක්ෂ බව. එය එසේනම් ඇයට ගෞරව කළ යුතුයි. මැය මීට වඩා ඥානයෙන් වඩාත් දක්ෂයි. ඉතින් ඇය අනිවාර්යයෙන්ම උසස් තත්වයක් දිනා ගන්නවා. මේ ගැන කිසිම අහංකාරකමක් නොතිබිය යුතුයි. ජ්‍යෙෂ්ඨයන් කෙරෙහි ඇති ගෞරවය පවත්වා ගත යුතුයි. ජනාධිපති කෙනෙක්ට අනිවාර්යයෙන්ම වැඩි ගෞරවයක් ලැබිය යුතුයි. සෑම කෙනෙක්ගේම ගෞරවය අනුපිළිවෙලයි. එකිනෙකාට ගෞරව කළ යුතුයි. නීතිඥයන් අතරද එය අනුපිළිවෙලයි. වැදගත් නඩු සඳහා මිනිස්සු ඉතාමත් දක්ෂ නීතිඥයන්ව මුදල් දී ලබා ගන්නවා. සමහරු නඩුවලට සිය දහස් ගණන් අය කරනවා. අනිවාර්යයෙන්ම එහි යම් උසස් පහත්කම් තිබෙනවා. කවුරු හෝ කෙනෙක් මට වඩා දක්ෂ නම් මම අනිවාර්යෙන් ඒ පුද්ගලයාට ගෞරව කළ යුතුයි. මධ්‍යස්ථාන රැකබලා ගත යුතුයි. හැම දෙයක්ම කළ යුතුයි. දවස පුරාම බාබා මේ ගැන සැලකිලිමත් වෙනවා. ප්‍රදර්ශන සූදානම් කරන්නේ කෙසේද? තමෝපදානත්වයෙන් අප සදව ප්‍රදාන වන්නේ කෙසේද යන දේ කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. පරම පියා ඔබව සදව ප්‍රදාන කරවීමට පැමිණ සිටිනවා. පාරිශුද්ධකරු වන්නේ පියා පමණයි. මෙහි සිටින මිනිසුන් කියන්නේ ගංගා නදිය පාරිශුද්ධකරු බවයි. අන්න ඒ නිසා තමයි ඔවුන් උපතක් පාසා ගංගාවල ස්නානය කරන්නේ. කොහොම නමුත් එවැනි දේ කිරීමෙන් එක් අයෙක්වත් පාරිශුද්ධත්වයට පත්වී නැහැ. ඒ සෑම දෙයක්ම භක්තියයි. අහෝ පාරිශුද්ධකරුවනනි පැමිණෙන්න කියා ඔබ කතා කළ නිසා ඔහු අනිවාර්යයෙන්ම සංගම් යුගයේදී පැමිණේවි. එමෙන්ම ඔහු එන්නේ එකම එක වතාවයි. සෑම කෙනෙක්ටම තම එකිනෙකාට අදාළ වුණු සිරිත් විරිත් තිබෙනවා. විශේෂ 8 වෙනි දවසක ඔවුන් යම් පූජා පවත්වනවා. කුඩා දරුවෙක්ගේ අතට තුවක්කුවක් දී ඔහු ලවා එය ක්‍රියාත්මක කරවනවා. පුහුණුව සඳහා ඔහුත් පූජාවක් කරાવી. පසුව ඔහු වයසට ගිය විට ඒක පහරින් වසු පැටියෙක්ව මරා දමන්න ඔහුට හැකි වේවි. කෙනෙක් සම්පූර්ණ භක්තිය යොදා එක පහරකින්ම සතාව මැරුවේ නැතිනම් එය පූජාවක් වශයෙන් බාරගන්නේ නැහැ. දෙවියන්ට පූජා කරන්නෙත් නැහැ. ඒ සෑම දෙයක්ම භක්ති මාර්ගයයි. සෑම කෙනෙක් තුළම ඒ අයට අදාළ වූ නොයෙකුත් හිතලු තිබෙනවා. හුදෙක් ඔවුන්ගේ මෙවන් හිතලු නිසා බොහෝ දෙනා අනුගාමිකයන් බවට පත්වෙනවා. මෙතන තිබෙන්නේ සම්පූර්ණයෙන්ම අලුත් දෙයක්. මේ දැනගත හැක්කේ දරුවන් වන ඔබට පමණයි. ලෝකයේ මුල, මැද හා අග ගැන වූ සම්පූර්ණ ඥානය ඔබට කියා දෙන්නේ එකම එක පියා පමණයි. ඔබ දැන් සුවදර්ශන චක්‍රධාරීන් යන සතුට ඔබ තුල තිබෙනවා. වෙන කිසිම කෙනෙක්ට මේ තේරුම් ගන්න බෑ. මම ඔබට
කණ්ඩායමක කතා කළොත් බ්‍රාහ්මීන් වංශයේ ඉතාමත් උසස් සැරසිල්ල වන සුවදර්ශන චක්‍රධාරීන් වන ඔබට මෙහි අර්ථය වැටහෙනවා. මිනිසු සුවදර්ශන චක්‍රධාරී කියා සලකන්නේ විෂ්ණු වන නිසා අලුත් අය පටලැවිල්ලකට පත්වේවි. මෙය අලුත් දෙයක්. අන්න ඒ නිසා තමයි ඔබට කිව්වේ. වැඩට බහින්න. එහෙමනම් සේවයට. එවිට ඔබට තේරේවි. ඔබ ළඟ ඇත්තේ ඥාන මාර්ගයයි. ඔබ පස් පව් වලින් ජය ගන්නවා. ඔබගේ යුද්ධය මෙම යක්ෂයින් පස්පව් විරුද්ධව කරන යුද්ධයකි. ඔබ දැන් දේවතාවන් බවට පත්වෙමින් සිටිනවා. එම නිසා දැන් යුද්ධයක් පිළිබඳ සඳහනක් ඇතිවන්නේ නැහැ. යක්ෂයින් සිටිනා තැනක දේවතාවන්ට ඉන්න බෑ. දේවතාවන් බවට පත්වීමට නියමිතව සිටිනා හා ඒ සඳහා උත්සාහ දරන ඔබ බ්‍රාහ්මීන් වරුන්ය. රුද්‍රාගේ යාගයට බ්‍රාහ්මීවරුන් අනිවාර්යෙන්ම අවශ්‍යයි. බ්‍රාහ්මීන්වරුන්ගෙන් තොරව යාගයක් පවත්වන්න බැහැ. ශිවා රුද්‍රාවේ. එසේනම් ක්‍රිෂ්ණාගේ නම පැමිණියේ කොහෙන්ද? මුළු ලෝකයෙන්ම ඔබ සම්පූර්ණයෙන්ම අසහායයි. එම නිසා ඉන්නෙත් ටික දෙනයි. ගේ කුරුල්ලෙක් සාගරෙහි ගිලගත්තා කියා සඳහන් වී තිබෙනවා. ග්‍රන්ථවල එවන් මිත්‍යා කතාන්දර රාශියක් තිබෙනවා. පරම පියා කරන්නේ ජීවාත්මයි. සිටින්නේ එකම එක පියකි. අහෝ උත්තරීතර ජීවය. අහෝ දෙවියනි කියා ඔවුන් කියන විට ඕවලාකාර පිළිමවත් ඔවුන් සිහිපත් කරන්නේ නැහැ. නිකම්ම ඊශ්වර ප්‍රභූ කියා කෑගසනවා පමණයි. ජීව කල්ප භාගයකටම පියාගෙන් සතුට ලබාගත් නිසා භක්ති මාර්ගයේදී ඔවුන් පියාව සිහිපත් කරනවා. ඔබට දැන් ජීවය හා උත්තරීතර ජීවය පිළිබඳ ඥානය ලැබී තිබෙනවා. ජීවාත්ම වන අප සෑම කෙනෙක්ම අශාරීරික ලෝකේ වාසය කරන්නන්න. අපි එහි සිට අපේ චරිත කොටස් රඟපෑම සඳහා අනුපිළිවෙලින් පැමිණෙනවා. පළමුවෙන්ම එන්නේ දේවතාවනුයි. ක්‍රිස්තුස් වහන්සේට පෙර දේවතා ධර්මය තිබුණා යයි සඳහන් වී තිබෙනවා. එය වසර 5000ක කතාවක්. ඒ මිනිස්සු මොකද්දෝ යමක් වසර 50000ක් පැරණි කියා කියනවා. කොහොම නමුත් නාටකය වසර 5000ක් පමණ වන නිසා වසර 50000කින් යුතු වූ කිසිම දෙයක් තිබිය නොහැකි. ප්‍රධානම ධර්මය මෙයයි. ගොඩනැගිලි ආදියත් අයිති මේ ධර්මයේ අයටයි. මුලදී ඒ මිනිසුන්ට තිබුණේ රජෝ බුද්ධියක්. දැන් ඔවුන් එයටත් වඩා පරිහානියට පත්වුණු තමෝ ප්‍රධාන බුද්ධියක් ලබා තිබෙනවා. ප්‍රදර්ශනවලදී නොයෙකුත් දී විස්තර කර කියා දෙනවා. තේරුම් ගත හැකි කිසිම කෙනෙක් නැහැ. බ්‍රාහ්මීන්වරුන්ගේ බීජය පැල කළ යුතුයි. එම නිසා ඥානයේ භක්තියට වඩා වෙනස් බව තේරුම් කර දිය යුතුයි. ඥානයෙන් මෝක්ෂය ලැබෙනවා. අන්න ඒ නිසා තමයි අහෝ පාරිශුද්ධ කරුවාණෙනි පැමිණෙන්න. මේ දුකින් අපව බේරා ගන්න. අපට මඟ පෙන්වන්නා වී නැවත අපව නිවස වෙත ගෙන යන්න කියා කියන්නේ. පරම පියා පැමිණ ජීවාත්ම වන ඔබව ආපසු ඔහු ළඟට යගන්නවා. සෑම ශරීරයක්ම එහිදී විනාශයට පත්වෙනවා. විනාශය සිදුවේවි. ග්‍රන්ථවල සඳහන් කර තිබෙන්නේ මහා භාරත යුද්ධය පමණයි. මේත් එම මහා භාරත යුද්ධයම බව ඔවුන් කියනවා. එය සිදුවිය යුතුයි. අඛණ්ඩවම සෑම කෙනෙක්ටම පරම පියාගේ හැඳින්වීම ලබා දෙන්න. තමෝ ප්‍රධාන තත්වයෙන් සතෝ ප්‍රධාන වීමට ඇත්තේ එකම එක ක්‍රමයයි. පියා කියනවා නිරන්තරයෙන් මා පමණක් සිහිපත් කරන්න. එවිට ඔබගේ පාප සියල්ල දුරු වී
ජීවාත්මය මා සමග නැවත නිවස වෙත යනු ඇත. මෙම පණිවිඩය සෑම කෙනෙක්ටම දෙන්න. එවිට සෑම කෙනෙක්ම යහපතක් උදා කරගනීවි. අච්චා. සුමිහිරි ආදරණීය බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප් දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර වේවා. අද බාබාගේ ධාරණය සඳහා සාරාංශය ඉගෙනීමෙන් දක්ෂ හා ඉතාමත් හොඳින් පැහැදිලි කර දෙන අයගේ ආශ්‍රය තබා ගන්න. ඔවුන්ට ගෞරව කරන්න. කිසිම දෙයක් සම්බන්ධයෙන් උඩඟු වන්න එපා. දෙවෙනි එක, දැනුමේ අලුත් කරුණු හොඳින් තේරුම්ගෙන හොඳින් පැහැදිලි කර දෙන්න. ඔබ සුවදර්ශන චක්‍රධාරීන්න යන සතුට තබා ගන්න. අද බාබාගේ වරදානය ඔබ නිරතුරුවම ඒකායන පියාගේ ස්මරණයේ ගැලී සිට ඔබගේ මනෝ ස්ථිතිය නිරන්තර සහ ස්ථාවර කරගන්නා නොබදී නිරීක්ෂකයෙක් වේවා. ඔබ නිරතුරුවම ඒකායන පියාගේ ස්මරණයේ ගැලී සිට ඔබගේ මනෝ ස්ථිතිය නිරන්තර සහ ස්ථාවර කරගන්නා නොබදී නිරීක්ෂකයෙක් වේවා. දැන් ඔබ කිසිදා නොසිතූ හෝ සිහිනෙන් පවා නොදුටු එවන් ප්‍රශ්න පත්‍ර පැමිණේ. කෙසේ වෙතත් ඔබගේ පුහුණුව ඔබ සීමිත නාට්‍යයක් නොබදී නරඹන්නෙක් ලෙස නරඹන ආකාරය මෙන් විය යුතුයි. එය ශෝකාන්තයක් හෝ විකට එකක් වුවත් එහි කිසි වෙනසක් නොතිබෙයි. ඒ ආකාරයෙන්ම කෙනෙකුට විනෝදජනක චරිත කොටසක්ද වෙනත් ආදරණීය ජීවාත්මයකට ගාම්භීර චරිත කොටසක්ද තිබෙන්නට පුළුවන. සෑම කෙනෙකුගේම චරිත කොටස නොබැදි නිරීක්ෂකයෙක් ලෙස දැක ඔබගේ ස්ථිතිය නිරන්තර සහ ස්ථාවර කරගන්න. කෙසේ වෙතත් ඔබට එවන් ස්ථිතියක් තිබිය හැකිවන්නේ ඔබ ඒකායන පියාගේ ස්මරණයේ ගැලී සිටින විට පමණයි. අද බාබාගේ පාඨය අධිෂ්ඨානගත විශ්වාසයෙන් ඔබගේ වාග්යය ස්ථීර කරගන්න. එවිට ඔබ සෑම විටම සැහැල්ලුවෙන් රැඳී සිටී. ඕම් ශාන්ති.